මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා ගොතටුව නවනගරයේ පදිංචි සුවිනීතා කුමාරප්පෙරුම ආදරණීය මෑණියන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ පෙබරවාරි මාස 7 වන දිනට ජන්මදිනයේ යෙදෙන නිර්මලානි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. දායකත්වයේ දරූ එම මහත්මියගේ පවුලේ නමින් මිය පරලොව සැපත් සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝචකෝ රාහුල බික්ඛු ඉමාසු චතුසු ධාතුසු නේව අත්තානං න අත්තනියං සමනුපස්සති අයමුචති රාහුල බික්ඛු අච්චෙච්චි තණ්හං වාවත්තයි සංයෝජනං සම්මා මානාභි සමයා අන්තමකාසි දුක්ඛස්සාතීති. ධර්මානුශාසනාවේ සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ආරාධිත බෞතුන් අපට නිවන් මාර්ගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කරන්න කියලා තමයි විවෘත ආරාධනයක් කරලා තියෙන්නේ. එවිට අපි අප විසින් කියවමින් සිටින මේක සමාජයට පැහැදිලි කරන්න හොඳයි, මේකෙන් කිව්වොත් හොඳයි කියලා හිතන දහම් පෙළවල් සෑහෙන සංඛ්‍යාවක් අපි සකසාගෙන තිබෙනවා. මොකද නිරන්තරයෙන් ධර්ම දේශනා ඉල්ලන නිසා එයින් එකක් තෝරගන්නවා. සමහරට ඒවට සමහර අයගේ ඉල්ලීම් පවා උදව් උපකාර වෙනවා. යනු මේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයයි. මේක රාහුල සූත්‍රය. රොචුල්ල රාහුලෝ වාද මහා රාහුලෝ වාද රාහුලෝ වාද නෙමෙයි. ගොඩක් තියෙනවා ත්‍රිපිටකයේ මේවා. රාහුල හාමුදුරුවෝ අහපු ප්‍රශ්නයකට දීපු උත්තරයක් කරුණාම රාහුල හාමුදුරුවන්ට පමණක් දීපු උත්තරයක් කියලා හැම හිතන්න එපා. මොකද අදත් සමහර අය කියනවා බික්කුණේ කියලා තියෙන කේතරම හාමුදුරුවන් අයවා කියලා තියෙන්නේ කියලා. නමුත් ඉදගහපති ආර්ය ශ්‍රාවකෝ කියන වචනේ පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් සුමනාවෙනි කියලා කතා කරනවා, විසාකාවෙනි. එතකොට ඒකෙන් පෙන්වන්නේ අර එතන හිටපු කෙනාට කරපු ආමන්ත්‍රණයක් විතරයි ඒක. එරත් අපට තේරෙන කාරණාව අනුව මේ අධ්‍යාත්මික ගමන් මගේ සංගමය සඳහා ඔය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයේ කියනවා වැදගත් නැහැ. ධම්මං සරණං ගච්ඡාමි කියන එකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ වගේ. දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවට තියෙන ආත්මවාදී මිත්‍යා දෘෂ්ටිය නැත්නම් පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමේ වැරද්ද. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට පංචස්කන්ධයේ ආත්මෙන් මිදෙන මාර්ගය. මේ දෙක ත්‍රිපිටකයේ කියවල ගැඹුරින් තේරුම් ගත්තාම වෙන්න ඕන දේ මොකක්ද කියලා තේරෙනවානේ. ලබාගත් ජීවිතේ වෙන්න ඕන දේ තමයි මම දකින්නේ දුකින් නැත මිදෙන එක. නිවන් කියලාම බලාපොරොත්තු වෙන්න එපා කල්ැතුව. නමුත් දුකක් තියනවද බලන්නකෝ. මොකද දුක හේතුව දුක නැති උතරනේ කතා කරන්නේ. මම සාමාන්‍යයෙන් කියනවා දැඩි හිසා දෙයක් තියෙනකොට මිග්‍රේන් වගේ දෙයක්, ඒක හසිප් වෙහෙස කර පීඩාසහගත දෙයක්. ඒක දුකක් නේ. ඒක හොඳ වුණාම මොනවද ලැබුණේ? නමුත් සැපක් නෙවෙයිද ඒක? ඒ හිසේර දෙන්නේ නැති එකම. ඒකට මේ පංච උපාදානස්කන්ධයේ දුක කියන එක තේරෙනවා නම් ඒ මොහොතට නැත්නම් ඒකෙන් පුනර්භවය නිසා හට ගන්නා වූ සංසාර ගමන, ඒක නැති එක මේ හොයලා බලන්න වටිනවනේ මොකද වෙන්නේ කියලා. ඒ පිළිබඳව තවත් ධර්ම දේශනා තිබෙනවා මම දන්නේ හැටියට මට කරපු ආරාධනාවල ඊට මාදාළ කරුණු පැහැදිලි කිරීම. එනිසා අපි ඒකට යන්නේ නැතුව මේ පාඩේ අරගෙන මුලට යමු අපි. මේ බුදුන් වහන්සේ මේ පාඩේ පැහැදිලි කරලා තියෙන අගට
වෙන්න ඕන කාරණේ නම් පස්සේ නමුත් අපි ඒක කියවලා ඊට පස්සේ යන්න ඕන මුල ඉඳලා එන්න. රාහුලේ යම් කලක පටන් යතෝචකෝ බික්ඛු ඉමාසු චතුසු දාසුසු නේව අත්තානි. මේ සතර මහා ධාතුන්ගෙහි නේව අත්තානං කියන එකේ තේරුම ආත්මයක් හෝ මම කොට ගන්න නැහැ කියන එක අර්ථය ගන්න වෙනවා. ඒස මේ අත්තා මගේ ආත්මේනේ ආත්ම කොට ගන්න නැද්ද? ඒ වගේම අත්තනියං සමනුපස්සති න අත්තනියං සමනුපස්සති. ඒ කියන්නේ ආත්මයට අයිති දෙයක් වශයෙන් දකින්නේ නැද්ද? එයාට කියනවා එයා මෙතන නම් මහාන කියලා තියෙනවා භික්ෂු සඳහා නැත්නම් එයාට කියනවා තෘෂ්ණාව සිදහලයි කියලා. ඒ වගේම සංයෝජන වාවත්තයි සංයෝජනං කියන්නේ සංයෝජන වලක්වා ගැම්ම නැත්නම් සංයෝජනගේ මිදුණයි කියලා කියනවා. ඒ වගේම මානයාගේ ප්‍රහාණයෙන් ලබාගත්තා වූ ධර්මාභිසමය තුලින් වට දුක් කෙලවර කරයි කියලා කියනවා. එතකොට මේකේ තියෙනවා මේ සතර මහා ධාතුන් කෙරෙහි ආත්ම කොට නොගැනීමෙන් සියල්ල හමාර වෙනවායි කියලා. ඇයි මෙහෙම සදහම් පෙළක් තියදී අපට ඒක තේරෙන්නේ නැත්තේ? මේ කියන දේ නෙමෙයි අපි බලන්නේ අන්න ඒකයි. අපි උත්සාහ කරමු මේක මේ කියන දේ මොකද්ද කියලා බලා ගන්න උත්සාහ කරමු. එතකොට පහසු වෙනවා. මෙහෙමයි රාහුල හාමුදුරුව අහන්නේ. එකල්ලි ආයස්මත් රාහුල තෙරණුව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹී එළව භාග්‍යවතුන් වහන්සේ සකාසයන් දෙකත් පස්ස උන්සේක. එකත් පස්ස උන් ආයස්මත් රාහුල තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙලවදාලහ. මේක කිව්වා අදාලා. ඔන්න දැන් හොයාගන්න වෙනවා. යාව රාහුල අජ්ජත්තිකා පඨවි ධාතුයා ච බාහිර පඨවි ධාතු. පඨවි ධාතු බාර්තු රේ වසා. නම් නේතං මම පඨවි ධාතු රේවසානං නේතං මම නේතෝ හමස් නේසෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජපේති. රාහුලය අධ්‍යාත්මික යම් පඨවි ධාතුවක් ඇද්ද? යම් බාහිර පඨවි ධාතුවක් ඇද්ද? තෙල පඨවි ධාතුම වෙයි. තෙල කියන්නේ ඒවා කියන එක. ඒ පඨවි ධාතු මා ගැත්තේ නොවේ. ඒ කියන්නේ මම කොට ගන්නෙ නෑ. මමත්වයට ගැති වෙලා නෑ. පඨවි ධාතුව මම නොවෙමි. ඒ මගේ ආත්මයක් නොවෙමි. කියා පඨවි ධාතුව මෙසේ තත්ත්ව පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. මෙසේ ඒ පඨවි ධාතුව තත්ත්ව පරිද්දෙන් ප්‍රඥාවෙන් දැක පඨවි ධාතුව කෙරෙහි අපි ඒකට උකටලී වෙයි නැත්තම් ඇලෙන්න කැමති වෙන්නේ නැහැ. පඨවි ධාතුවේ සිත්වලවයි. දැන් ඉතින් මෙතන ලස්සන වචනයක් තියෙනවා තෝරගන්න. අධ්‍යාත්මික පඨවි ධාතුවක් ඇද්ද පඨවි බාහිර පඨවි ධාතුවක් ඇද්ද? මෙන්න මෙතන තමයි මේ තෝරගන්න බැරි තැන. බාහිර පඨවි ධාතු ගස් කොළන් වතු පිටි ඉඩ කඩම්ම ඔලෝකේ තියෙනවා කියලා කෙනෙකුට පේනවා. ඒ වගේම අධ්‍යාත්මික පඨවි ධාතු කියලා තමන්ගේ ඇඟේ තියෙන කෙස්ලොම් නක් පේනවා. මෙහෙම ගත්තොත් මෙතනින් එහාට යන්න බෑ. මන්දයත් චිත්තේන නීයති ලෝකෝ මේ ග්‍රන්ථයේම තියෙන පාඩයක් මම කියුවේ. ලෝකේ සිත විසින් ගෙනියන්නේ. මිනිස්සෙකුට සිතක් නැත්නම් මරුණෙන් පස්සේ බාහිර පටවිද ආපෝ තේජෝ කියන්න දන්නේ නැහනේ. අනිත් එක තථා සූත්‍රයක් තියෙනවා සබ්බ කියලා. යන්න ඒකෙන් එළිය ගන්න පුළුවන් අපිට. සබ්බං ඕ භික්ඛවේ දේසිස්සාය මහණෙනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. මොනවද සියල්ල? කතමංච භික්ඛවේ සබ්බං. චක්කුංච රූපේච සෝතංච සද්දෝච ගානංච ගන්ධෝච දිව්හාච රසෝච කායෝච පොට්ටබ්බෝච මනෝච ධම්මෝච. මින් පිට මොකුත් නැහැ කියලා නෙවෙයි ඉන්නේ. යමෙක් මින් පිට යමක් පවතිනවා කියනවා නම් එයාට ඉන්හාට ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ තර්කය කියලා කියනවා.
දැන් බලන්න මේ අධ්‍යාත්මික බාහිර පටවි නැත්තම් මේ මොනවද කියන්නේ කියලා. ඇසට හමු වෙන්නේ රූපේ. එතකොට බාහිර වස්තුවක තියෙනා වූ වර්ණගන්ධ සටහන් ආශ්‍රයෙන් අපි ආලෝකයේ උදව්වෙන් ඇසේ කාචය තුලින් යන ආලෝක කිරණ වලින් ඇසේ ප්‍රසාදය තුළ රූපයක් හදාගත්තාම රූපේ මම කියන්නේ ශරීරයට නෙමෙයි අන්නේ ආපු සෙවණැල්ලට. දැන් බාහිර පටවි ධාතු කියන්නේ එතකොට රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප අරමුණු වලට. බාහිර ලෝකේ මොනවා තිබුණත් ඒවා දොරවල් පහට එන්නේ අරමුණු වශයෙන්. නමුත් ඒක රූපේනේ. රූපේ ශබ්ද රූපේ. කොහාටද එන්නේ? ඇසත් රූපයත් කනත් ශබ්දයත්. අන්න අධ්‍යාත්මික කියලා කියන ශාරීරික පට ව්‍යාපෝ තේජෝ කියන එක නෙමෙයි. අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට බස්දර ආශ්‍රයෙන් අරමුණු ගන්න ගියාම චක්කසෝත ගාන ජීවහා නැත්තම් ආයතන 6ක් සකස් වෙනවා. සිත ආයතන 6ක් වශයෙන් බෙදෙනවා. මනුස්සයෙක් සිත තියෙන්නේ අසකරණාසේ දිවකාය වලින් අරමුණු ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අරමුණු ගත්තේ නැති වුණාට ඒ ආයතන 6ට සිත පිහිටනවා. සිත අරමුණු රසයෙන් විඳිනවා. එතකොට ඔබ මේ අධ්‍යාත්මික බාහිර පටවියාපෝ තේජෝ කියන එකේ බලන්න ඕන බාහිර ලෝකේ තියෙන පටවියාපෝ තේජෝ ඇඟේ තියෙන පටවි නෙමෙයි. මොකද මේකේ මේ ඒතං මම හේතු හමස්මින් ඒසෝ මේ අත්තා නේතං මම නේතු හමසන මේසෝ අත්තා පෙන්නන්නේ තවත් සූත්‍රවල රූප වේදනා සංඥා සංකාර පහ තුලනේ. ඒ රූප වේදනා සංඥා සංකාර පහට ගන්නේ ඇහැ නැමැති ප්‍රසාදය තුළ නැත්නම් ඇහැ නැමැති සිත තුළට වැටෙන්නා වූ රූප සෙවණැල්ල මුල් කොටගෙන. අන්න එතකොට සියල්ල ඇසත් රූපයත් දෙකම එතකොට ඇස කියන එක අධ්‍යාත්මික රූපයත් කියන එක බාහිර. නමුත් මේ දෙක බාහිර එළියේ අධ්‍යාත්මික ඇතුලේ කියලා ගත්තාම තමයි වරදින්නේ. බාහිරෙන් එන බැවින් ඒකට බාහිර අරමුණක් හේතු වෙන බැවින් බාහිර කියලා කියනවා. ඒක සිතේ හට ගන්න බැවින් අධ්‍යාත්මික කියලා කියනවා. අන්න දැන් තේරුම් ගන්න ලේසි අපිට. පෘථග්ජනයයි කියලා කියන්නේ ඔය බඳු බෙදීමක් දන්නේ නැතිව ඔය ඇහැට ඔය කනට ඔය නාසයට ඔය දිවට ඔය කයට හමු වෙන අරමුණු හඳුනා ගන්න සිත පහළ වීමේදී මේ බාහිර වස්තුවෙන් මේ සිත ශූන්‍යයි කියලා දකින්න නැතුව මේක දෙකක් බව දකින්න නැතුව ඒ බාහිර තියෙන එකමයි අපි මේ දකින්නේ කියන කෝණයෙන් බලන කෙනාට. එතකොට ඔහුගේ ඇලීම හෝ ගැටීම බාහිර රූපයට ශබ්දයට කියලා ඔහු කල්පනා කරන්නේ. ඒක තමයි ඔහුට දුක් ගෙනත් දෙන්නේ කියලා. දුක් හෝ සැප ගෙනත් දෙන්නේ කියලා. එහෙම තමයි ලෝකෙ සැකසෙන්නේ. අර දුක් හෝ සැප ළමා කාලේ පටන් ඇලෙන්න ගැටෙන්න ගියාපුවම ඇලීම මුලාව ගැටීම මුලාව ඇහි කනේ නාසයේ දිවේ කයේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ ඇති වෙනවා. දැන් අර බාහිර වස්තු මම කොට ගන්න නැහැ කියන එක නෙමෙයි කියන්න ඕන. කය මම කොට ගන්නෙ නැහැ කියන එක නෙමෙයි කියන්න ඕන. ඒන හැඟීම සමග කෙනෙකුට ආස්වාදයක් ගෙනත් දුන්නොත් සතුටක් ගෙනත් දුන්නොත් ඇලෙනවා. කෙනෙකුට අප්‍රසාදයක් කනගාටුවක් ගෙනත් දුන්නොත් ගැටෙනවා ප්‍රතික්ෂේප කරනවා. අන්නේ ඇලීමත් ගැටීමත් ඇති කර ගැනීමයි මම කොට ගැනීම කියන්නේ. එහෙම නැතුව බාහිර වස්තු පටවියාපෝතිය ඒවා මම කියලා කෙනෙක් නැහැ.
ශරීරය පොළොවට පස්සලා යනවා මම කියලා කෙනෙක් නැහැ කියලා වෙනම වචනයක් හදාගත්තට ඕක දුරු වෙන්නේ එහෙම නැහැ. සමහර මේ ලංකාවේ පවතින ග්‍රන්ථවල එහෙම කියලාත් ඇති සිංහල පරිවර්තනවල. මොකද මඤ්ඤමානෝකෝ බිකෝ බද්දෝමරස්ස නමෝ ත්‍රිපිටක පදේ ඔය ඕන තැනකට ගැලපෙන්න ඕනේ. මමත්වෙන් ගත්තොත් සතරට බෙදෙනවනේ. අන්න ඒකනේ දුක කියන්නේ. එතකොට බුදුවරු පහළ නොවු සමාජයේ මිනිසා විසින් කරගත්ත අනුවණකම තමයි මේ ආධ්‍යාත්මික බාහිර දෙක එක්තැන් වෙනකොට දෙක එකක් වෙන්නේ. නමුත් එතෙන්ට පහළ වෙන්නා වූ චක්කු විඥානයේදී, සෝත විඥානයේදී, ගාන විඥානයේදී ඒකට එන දේ කෙරෙහි ස්වභාවයෙන්ම සත්‍යය ඇලිලා ගැටිලා තියෙන්නේ. ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය ඔහු අහල් වෙලා ඒකට. ඔහු ආසක්ත වෙලා. ඔහු ඊට යවහල් යටත් වෙලා. ඒ යටත් වන බැවින් ඉන් පිටස්තරව බලන්න ඔහුට නුවණසක් පහළ වෙන්නේ නැහැ. ඇසට රූපේ පේනවා, කනට ශබ්දය ඇහෙනවා. එතකොට මම මෙහි ඉන්නවා, බාහිර තියෙන දේ මට පේනවා කියලා ඔහොම බලනවා ඇරුණාම කවදාවත් ඒක හේතුන්ගේ ඵලයක් වශයෙන් ඒ හේතුන්ගේ ඵලය ශූන්‍යයි කියලා, හේතුන්ගෙන් ඵලය ශූන්‍යයි කියලා එහෙම දකින්න බෑ. දැන් මේ නිසා බාහිර හමු වෙන කාරණාවලට අදාළ තමන්ට අදාළ ඇලීමක් ගැටීමක් හදාගෙන ඒ ඇලීමෙන් ගැටීමෙන් මෙතන හමාර කරන්න බැරුව අනාගතයක් සතරක් හදාගෙන ඒකට කියන්නේ ලස්සන වචනයක් තියෙනවා. පඨවි ධාතුව විසින් ඔබ කනවා. කාලා දාලා තියෙන කියලා. කජ්ජති කියලා වචනයක් තියෙනවා සමහර තැන්වල. ඔය වැඩේ කෑවා කියලා සමාජෙත් කියන්නේ. අන්න ඒ වගේ ඔබ මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න ඕන ආකාරය පිළිබඳව සර්වඥාවාදය ලබා ගත්තේ නැති සමාජයක අනාගන තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි මිනිස්සයා ඊට පස්සේ මොකද කරන්නේ? Tamanට සිදුවෙන සියලුම කම්කටොළුවලදී ඒකට ඉතින් අවුව, වැස්ස, පින්න, දේශපාලනය, ආණ්ඩුව, බඩු මිල ඉහළ යාම සියල්ලට දොස් කියා ඉන්න පුළුවන්. වැරදිකාරයෝ එළියේ තියෙන්නේ. ඒ කාලවාක්වානට විදින්න ආව හැම අභියෝගයක්ම වැරදි. Taman හරි බාහිර සමාජයේ වැරදි. ඒක චිත්ත අභ්‍යන්තරයේ තිබිලා එන්නා වූ තමන් හදාගත්ත විතර්කය. ගැටෙනවා නම් ව්‍යාපාද විතර්කය. තව එහාට ඒක ක්‍රියාවට නගන්න යනවා නම් විහිංසා විතර්කය. පුද්ගලයා පුච්චන්න බැරි හින්දානේ පඹේ පුච්චන්න යන්නේ. එහෙම. ඔය නීත්‍යානුකූල පදනමක් තියෙනවා නම් අපිට එරෙහි නෑ. ඒ වගේ මේකේ සාධාරණ ඉල්ලීමක් තියෙනවා නම් අපට එරෙහි නෑ. අපි ඊට එරෙහි නෑ. අපි මේ කාගේවත් පක්ෂයක් කරගෙන පන්දම් අල්ලන කතා කරන අය නෙවෙයි. නමුත් අපි මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන්නා වූ ත්‍රිවිධ විතර්කයේ පාවිච්චි කරනවා නම් ඒකෙන් වෙන්නේ ඔබට දුකක් කරදරයක්. ඒක හදාගන්න, ඒක බලවත් කරගන්න තරමට සසරට ඇලෙන්න ඇරුණාම තේරෙන්නේ නැත්නම් ගැලවෙන්නත් බෑ. ඊට පස්සේ ඒකේ දුක විඳින්න වෙනවා. ඉතින් මේ නිසා මේ ලෝකෙත් එක්කලා වර්තමාන මොහොතේ අපි සම්බන්ධතා පවත්න්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් කියනා වූ බාහිර ආයතන වලින් සම්බන්ධ කරගන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියනා වූ ධම්ම කියනා වූ ආරම්මන. මේ දෙකට තමයි මේ ආධ්‍යාත්මික බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ. මතක තියාගන්න ඕන. එතකොට අන්න බුදුන් වහන්සේ දකිනවා මේ සිත විසින් ගෙන යන ලෝකේ අර හමුවීම නෙමෙයි වැරැද්ද. තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති. බයසෝක ගෙනත් දෙන්නේ අර ඒකට ඇලීම මුලාව, ගැටීම මුලාව. දැන් මේක කොතරම් කල් මෙසේ
භාවිතෝ බහුලීකතෝද කියනවා නම් අර හොඳ පැත්තේ භාවිතෝ බහුලීකතෝ නෙමෙයි මම මේ පෙන්නන්නේ සංසාරේ නැවත නැවතත් භාවිතාකට බොහෝකට භාවිතා කළේද කියනවා නම් ඒ ශක්තිය ඉතා විශාලයි බලවත් ඒන් මෙදෙන්න හැකියාවක් නැහැ අසුරු ගසන සැනකින් ඒ තමන් එකතු කරගත්ත මතයට එකතු වෙලා ඔබ කවද්ද තේරුම් ගන්නේ පෘථග්ජන මිනිසා නැත්තම් ඔබ කියලා කියන්නේ තනිකරම ඔබේ වැඩක් නෙමෙයි කියන්නේ. ඔය හිතන ඔබයි මේ කරන්නේ කියලා. නෑ. ඒ මොහොතේ උපදින්නා වූ උත්සන්න වූ හැඟීම විසින් ඔබේ කය වචන මෙහෙවනවා. සිතට එනවා. හිතට එන්නේ කය වචනට ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ නිසා පෘථග්ජනයයි කියලා කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුන විසින් මෙහෙවන ලබන රූකඩයක්. ඉතින් ඔකට අම්බලංගොඩම යන්න ඕනේ නැහැ රූකඩ සම්දර්ශන බලන්න. ඔබට මේ සමාජයේ යම් යම් ප්‍රශ්න මුල් කොටගෙන ලෝභ දේශ මොහයන් මත රඟ දක්වන රූකඩ සම්දර්ශන බලන්න පුළුවන්. අනුන්ගේ. ඔබත් එහෙම රූකඩයක් වෙනවද කියලා බලන්න. දැන් ඒකට තමයි අර ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා වශයෙන් ගන්නවයි කියලා මේ පෙන්නලා තියෙන්නේ. ආව බාරගත්තා. ආව එකතු වුණා. ඔය ගම්බීරා ගම්බීරත්තා ශුන්‍යතා ශුන්‍යර් පටිසංයුක්තා කියලා මේකට කියන්නේ ගැඹුරුත් ගැඹුරු අර්ථ ඇති ශුන්‍යත ධර්මෙන් යුක්ත කියලානේ ධර්මයක් කියලානේ. ඉතින් බාහිර කවි කතන්දර කතාවකින් බාහිර ක්‍රියාකාරමක් තුළින් සංසිඳන දුකක් ගැන බුදුරු සඳහන් කරන්නේ නැහැ. ලෝකේ තියෙන දේවල් සමග අධ්‍යාත්මික ආයතන හයෙන් බැඳීම නිසා ඇති වෙන සංකල්පයට නමක් ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. කවදාවත් කවුරුවත් කියලා නෑ ඒක. කියන්නේ නෑ. මොකද සමහර අය එහෙම නොකිය කටින් කිය ඉන්න ගන්නවා කියලා වට ආරංචි. මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. ඒ වරදවා ගන්න විදිහවල්. කවදාවත් මම මගේ ආත්ම කියලා වචනෙන් කීවේ නැත්නම් වචනෙන් මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය කියලා කියන්න ඕනෙත් නෑ. සිද්ධිය තේරුම් ගන්න ඕන. මමත්වයෙන් ගැනීම නිසායි සසරක් හැදෙන්නේ හෙවත් බද්දෝ මාරස්ස අනාගතයක් හැදෙන්නේ. ඒක සසරක් තිබෙනව නෙවෙයිනේ. ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ බාහිර දේවල් එක්කලා ඇති වෙන ඇලීම් ගැටීම් නිසා සසරක් හැදෙනවා. අපි පටවි විතරක් ගන්න නැතුව අනිත්තත් එහෙම අරගම් විතර ටික කතා කරන්න. එතකොට රූපයට හෝ ශබ්දයට හෝ ගන්ධයට හෝ රසට හෝ පොට්ටබ්බේට ඒ බාහිර එන කියන කාරණා රූපේ මමය, ශබ්දේ මමය, ගන්ධේ මමය, රසේ මමය, ස්පර්ශේ මමය එහෙම ඇලෙනවා. ඒවා සියල්ල සතර මහා භූතයන්ගේ සමவாயයන් අපි ඒකට මම කොට ගැනීම තමයි සතර මහා භූත මම කොට ගැනීම කියලා කියන්නේ. එතකොට එතන ඉන්න කෙනත් ඔබ නෙමෙයි, ශරීරය නෙමෙයි, රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ. එහෙම නැත්නම් ඇස රූපේ පහළ වෙන ඇස, ශබ්දේ පහළ වෙන කන, අන්තිම ගන්ධේ, නාසය. එතන ඒ මොහොත සිදුවෙන්නා වූ මුලාව තමයි මේ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන වචනෙන් සංකේතවත් කරන්නේ. එතකොට කලකිරිලා නැහැ. ඇලිලා අසතප්පුතග්ජනයා. දැන් ඔහු මොකද කරන්නේ? ඔහු එදිනෙදා කටයුතු කරමින් ස්වකීය ජීවිතේ දුක් ගැහැට නිවා ගන්නට, ජීවන ප්‍රශ්න විසඳ ගන්නට කටයුතු කරනවා. ඔහු ජීවත් වෙන ශේත්‍රය තුළම ඔහුට නොයෙකුත් වදවන්දන මානසික පීඩා කරදර ඇති වෙන්නා වූ
මට දැන් මේක එපා වෙලා. ජීවිතේ එපා වෙලා. රස්සාව එපා වෙලා. දමල ගහලා යන්න හිතෙනවා. ගෙදර යන්න හිතෙනවා. රට යන්න හිතෙනවා. ලිඳේ වනින්න හිතෙනවා. දිවි නසා ගන්න හිතෙනවා. මේ රටේ බොහෝ දෙනෙකුගේ මුඛයෙන් පිට වෙන වචනනේ මම මේ කියන්නේ කලකිරීමේදී. ඕක තමයි බුදුන් වහන්සේ වදාළේ ජටාය ජටිතා පජා කියලා. ඕකට විසඳුම් වශයෙන් 100%ක් සුපිරි දේශපාලනයක් හදලා හරි නැත්නම් අටලොදහමට අදාළ කරුණු ලෝකෙන් බැහැර කරලා හරි ඔබට තැනසීලා ඉන්න පුළුවන් කියලා තමයි ඔබ හිතන්නේ. ඔබට අදාළ ත්‍රිවිධ විතර්කයේ උපදින්න ලෝකේ කාරණා යෙදෙන්නේ නැත්නම් දුකක් නැහැ. ඔන්න ඔබේ අවබෝධය. එහෙම ලෝකයක් කවදාවත් හදන්න පුළුවන්ද? නමුත් මෙහෙම චිත්තාභ්‍යන්තරේ මතුවෙන්න කාරණයක් හදාගත්තාම මතුවෙන්නේ නැහැ හමු වෙන්නේ නැත්නම්. දැන් සාමාන්‍ය ලෝකෙත් එක්කලා ජීවත් වෙන්න යාමේදී අනිවාර්යෙන් හමු වෙනකොට මතුවෙනවා. අන්න මේ ආර්ය පරිශ්‍රණයට පෙර කළා වූ අනාර්ය පරිශ්‍රණයක ප්‍රතිඵලයක් තමයි හමු නොවීන් ඉන්න එක. මොකද මේක හේතුඵලනේ. මෙහෙන් හමු වෙනකොට ඇතුලින් මතුවෙන්නේ. අන්නර වනාන්තරගත වීම අත්කලමතාන යෝගය කියලා කියන්නේ වෙනත් අරමුණක් කරන් හරි කර්මස්ථානයක් වඩලා හරි බාහිර සාධක වලට පස්දර විවෘත නොකර ඉන්න එක. දැන් අර උපදින්න නැති එකේ සංසුන් බව තියෙනවානේ. අදටත් මේ මෝඩ සමාජයේ බොහෝ දෙනෙක් ඕක තමයි බුදු සමයේ භාවනාව කියලා හිතන් ඉන්නේ. කැලේටම යන්නේක ලොකු දෙයක් වෙලා. මොකද මේ බාහිරත් එක්ක මොන ගැහෙන්නේ නැත්නම් අර තියෙන සංසුන් බවට තියෙන කැමැත්ත. මේගොල්ලොන්ගේ ප්‍රඥාස තව ටිකක් මුහු කුරා යන්න වෙනවා. බුදුදහමෙන් ගන්නුවේ චිත්තාභ්‍යන්තරේ ඕක හංගගෙන බාහිර මුහුණ දිලා මේ බෙදෙන්නේ නැතුව ඒ තැනසිල්ලේ හදාගත්ත මිත්‍යා සමාධියකින් ඉන්න කියලා නෙමෙයි. ඒ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය නෙවෙයිනේ. ඒ හේතු එකතු නොකිරීමෙන් අදාළ හේතු එක්තැන් නොකිරීමෙන් කෙටි කාලීන සංසුන් බවක්. හොඳයි බුදුවරු කැලේද හිටියේ? ආර්ය පුත්‍රයන් වහන්සේලා කැලේද හිටියේ? නෑ පුදුම අවිවේක ජීවිතයක් ගත කරමින් හැම විටම මිනිසුන්ගේ යහපත සඳහා කරුණු පැහැදිලි කිරීම තමයි කරලා තියෙන්නේ ගමින් ගමට යමින්. කැලේ හිටිය අත්තකමතාන යෝගීන්. දේවදත්තත් කැලේම ඉන්න ඕන කියලා නීතියක් දාන්න ගියාම කැමති කෙනෙක් නැත්නම් එහෙම කරපුවා කියවරනහම එහෙම නීතියක් පිළිගත්තෙත් නෑ. මේ ගැඹුර හොයලා බලන්නකෝ. එහෙත් ඉතිහාසයේ අද දක්වාම ආපු ගමන් මගේදී මිනිසා ප්‍රිය කරන්නේ කොහොන් තපස්. රේර කොහොන් තපස් කියලා. ඒ බාහිර වශයෙන් කැම්බීම් ඇඳුම් පැළඳුම් රූක්ෂ ප්‍රතිපදා සිල්වත් බව කියලා. නිසා ඒවට තියෙන ගරු සැලකිලි සත්කාර සම්මාන ඒ පිළිගැනීම ඉහළයි. නමුත් මේකේ තවත් සූත්‍රයක තියෙනවා මේ මතක් කර මතුවන දවසක පැහැදිලි කරලා පෙන්නන්නම්. මේ මොන කාරණේද මුල් වෙන්න ඕන කියන එක පිළිබඳව. ඒ නිසා බුදු සමයේ සඳහන් වෙලා තිබෙනවා මනමින් කරුණු පැහැදිලි කිරීමක්. ඒ මනමින් කරුණු පැහැදිලි කිරීම කියන කාරණාව වෙනත් ආගමික ග්‍රන්ථවල ඔය ඇසකරනාසය මුල් කරගෙන ඉන්නා හේතුඵල ධමයක් විග්‍රහ වෙන්නෙත් නැහැ. අපේ රටේ ග්‍රන්ථවල සිංහලෙන් විග්‍රහ කරන්න ගියාමත් ඒක විග්‍රහ වෙන්නේ අර පටවි කිව්වහම බාහිර ලෝකෙ ජාතියට ඇඟේ පටවි ගම ශරීරයටවත් කොහත් අරන් තමයි කතා කරන්නේ. ඒ නිසා අපිට හොඳට තේරෙන්න ඕන දුකට හේතුව ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රශංසා ලෝක ධර්මතා නෙවෙයි. එහෙනම් බුදුහාමුදුරුවෝ දුකින් ඉන්නේ නැතයි ඒවා තිබුණානේ ලෝකේ. ඒවා පුංචි ප්‍රත්‍යක් විතරයි. ඒ ප්‍රත්‍ය තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දුකයි අවසන්නේ. ඒක දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ.
දුකට හේතුව රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, අටලෝ දහම කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙනවද? නැහැ. එතකොට අර මේ දෙක එකට එකතු වෙනකොට එතෙන්ට හැඟීමට ඇලීමෙන් ගැටීමෙන් හදාගන්නා වූ මතයක් තමයි මේ මම නැත්තම් සක්කාය දිට්ඨි කියන්නේ. දිට්ඨියට බැඳෙනවා. අන්න දැන් රාහුල හිමියන්ට පැහැදිලි කරනවා. රාහුල යම් අධ්‍යාත්මික ආපෝ ධාතුවක් ඇද්ද? යම් ඉන්ද්‍රිය බද්ධයෙන් බැහැරව ආපෝ ධාතුවක් ඇද්ද? ඉන්ද්‍රිය බද්ධයෙන් ආපෝ ධාතුවක් ඇද්ද? අධ්‍යාත්මික ආපෝ ධාතුවක් ඇද්ද? බාහිර එකක් ඇද්ද? තෙල ආපෝ ධාතුම වෙයි. තෙල මා ගැත්තේ නොවේ, මා ආපෝ ධාතුව මනෝෙමි, තෙල මගේ ආත්මය නොවෙමි. මෙසේ තත්ත්ව පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුය. හර. දැන් මේ බුදු සමයේ මම මගේ ආත්ම කියන්නේ කොතනටදයි සියුම් ඥාණයෙන් ග්‍රහණය කරගන්න. පඨවි හරි, ආපෝ හරි, තේජෝ හරි, වායෝ හරි, රූප හරි, ශබ්ද හරි, ගන්ධ හරි, රස හරි, ස්පර්ශ හරි, ලෝභ හරි, දේශ හරි, මෝහ හරි, ඒ මොහොතේ මේ ද්විත්ව සමවායකින් කියන්නේ බාහිර හේතුවක් සහ ප්‍රසාද ගෝචර රූප කල්පනා කරන තමන්ගේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන දෙක එකතු වෙන හැදෙන එක කෙරෙහි ආසක්ත වීමෙන් හැදෙන දෙයක් තමයි මේ මම කියන්නේ. එතකොට ඒක බොහෝ කල් ගත්ත එකට බුදුන් වහන්සේ නමක් තියලා තියෙනවා. ඔබ මෙන්න මෙහෙම ඒතන් මම යතෝහමස්මින් ඒසෝ මේ අත්තා කියන මේ දර්ශනයෙන් ඔබ යුක්ත වෙලා ඉන්නේ. මේ දර්ශනයේදී ඔබට මේ මොහොත නිමා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ මොහොත විසින් ඔබට අනාගත විපාකයක් සඳහා ඵලයක් චිත්තාභ්‍යන්තරයට තබමින් සසරක් හදනවා. අන්න එහෙම බාහිර කාරණා අවශ්‍ය බැවින් නොකර ඉන්න බෑ, ආපත් කාරණා කරන්න ඕන. නමුත් ඒක තුළ මේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝමාරස්ස කියනා වූ මේ මූලාව අපි අතින් සිදුවෙන බව සංසාරේ කවදාවත් ඔබ තේරුම් අරන්නේ නැහැ. තේරුම් ගත්තා නම් මෙහෙ එන්නේ නැහැ. ඒ වගේම පැවතුණු බුදු සමය තුලත් අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නිවන් සාක්ෂාත් කරගන්න ඔච්චර ගැඹුරු ධර්මයක් දැනගන්න ඕනේ නැහැ. පින් කරාම ඇතිනේ. කොහොම ලේසියි. නමුත් මේ මොහොතේ දුක නම්, මේ මොහොතේ දුකට හේතුව නම්, මේ මොහොතේ නැති උතර නම් මාර්ගයන් නම් ඊට වඩා ගැඹුරින් දැනගන්න ඕන. දැනගෙන බැඳීම වෙනුවට පැරණි බැඳීම් බිඳී යාමටත් අලුතින් බැඳීම් ඇති නොවීමටත් අදාළ මාර්ගයක් ගන්න ඕනේ. ඒක ඉතින් තවත් ග්‍රන්ථවල සම්මා වායාම කියන වචනෙන් හඳුන්වා දී තිබෙනවා. අන්නේ මාර්ගයේ ගන්නේ කෙසේදැයි යමෙකුට වැටහි ආ යුතුයි. එහුදෙක් ධර්ම ශ්‍රවණය සහ කරුණ අවබෝධයේ ප්‍රතිඵලයයි. අනතුරු ඔහුට ඒ බැඳෙන ප්‍රතිපදාව වෙනුවට නොබැඳමින් අවසන් කරන ප්‍රතිපදාව අනුගමනීය ප්‍රතිපදාව බවට පත් කරන්න වෙදෙනවා දෛනික එදිනදා ජීවිතයේදී. ඇතමුන් කල්පනා කරන පරිදි ඒකට දින 14ක් හරි 7ක් හරි වෙන වෙලාවක් හරි වෙන් කරලා දෙන්න ඕන කියලා. ඉතින් ඔය විදේශීය මේ වෙන ගෙන්නන ලද හෝ මෑතදී ඇති වෙන ලද ප්‍රවණතාවයන්. ඒවට ඉල්ලුමක් තියෙන නිසා, ඒවටත් කැමැත්ත දක්වන අය නිසා, ඒක අලුත් එකක් නිසා. නමුත් මේක කියවලා බැලුවාම හැම එකම සූත්‍රයකවත් බුදුන් වහන්සේව සරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ මේ සමූහ ඒක රාශි කිරීම, සමූහ භාවනා කිරීම ඇයි නැත්තේ, තිබුණ නැත්තේ ඉතිහාසය කියලා මම බලනවා.
බුදුන් වහන්සේගේ කාලේ එහෙම කළා නම් මේක තියෙන්න ඕන කොතන හරි. හැම විටම උපදෙස් දෙන්න කියලා දීලා තියෙනවා. හවුලේ හෝ තනියෙන් උපදෙස් දෙනවා. ඊට පස්සේ තුම්හේ කිච්ඡං ආතප්පං අක්කාරෝ තථාගතෝ තථාගතා කියලා කියනවා. ඔන්න තථාගතවරු පාර පෙන්නන අය උඹ විසින් මේක කරන්න ඕන. නුඹ විසින් මේක කරන්න ඕන නම් කිසි විටකත් ඒ හවුලේ කළ නොහැකි බව මේ සමාජයේ කවදා තේරුම් ගනීද? මේ ගැඹුරු න්‍යාය ඔබ ළඟ සිදු වෙන එක තේරුම් ගන්න නැති නිසා ඒක අහන්න කම්ම බණ අහන්න කම් බන මොකටද? මොන සමහරයි කියන කාරණාව. ඔවුන්ට මේ සතර සෝපතාපට්ටි අංග කියන එකේ තියෙන කාරණාව මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ බුදුන් වදාළ දේ. ඒකේ කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය කියලා තියෙන්නේ. ඒ පිළිබඳ මනවින් වටහා ගත්ත කෙනෙකුගේ කරුණු පැහැදිලි කිරීමට සවන් දෙන්න ඕනයි කියලා. පසුගිය දවසක නාග සූත්‍රය ඉදිරිපත් කරමින් අපි පැහැදිලි කළේ නැද්ද? සරණට නම් යන්න ඕනේ නැත. නමුත් උපදේශ පිළිපදලා ඉස්සෙල්ලා අහගෙන ඉඳලා යනවා කියන්නේ. ඒ නිසා මම ආයෙත් මතක් කරන්නේ ඔය බණ මොකටද භාවනා කරන්න ඕන කියන මතේ ඉන්න අයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි. කොහෙද ඔක තියෙන්නේ කියලා මං අහනවා. මේ බුදු සමයේ පවතින්නේම ඔබ දකින ආකාරයෙන් නව තථාගතයන් වහන්සේ පැහැදිලි ආකාරයෙන් ලෝකේ දකින්න. ඔබ දකින ආකාරයෙන් කාමයේ හිස් නැ තියෙන සාරවත් දෙයක්. ලෝභ දේශ මොහත් හිස් නැ තියෙන දේවල්. එනේ අතහැර ගන්න බැරි. නමුත් බුදුන් වහන්සේ ඒ වගේ හිස් අසාර දෙයක් වශයෙන්, ඇලෙන්න ගැටෙන දෙයක් නැති වශයෙන්, ඒක මුලාවක් වශයෙන්, ඒක දුක්ගෙන දෙන පාරක් වශයෙන් පැහැදිලි කරන්න අවුරුදු 45ක උත්සාහ දරලා තියෙනවා. මේ ග්‍රන්ථවල සඳහන් මොනම සූත්‍රයක් ගත්තත් විවිධ උදාහරණ උපමාස්යෙන් ඒක පැහැදිලි කරලා තිබෙනවා. කාගේ යහපත සඳහාද? බුදුන් වහන්සේගේ කාලේ හිටපු යහපත සඳහා පමණයි කියලා හැම තියනවාද ඒක? පැවිද්දන්ගේ යහපත සඳහා පමණයි කියලා තියනවාද ඒක? නෑ. බහුජන හිතාය බහුජන සුඛාය. දැන් අර තවත් වචනයක් තියෙනවා බහුජන අහිතාය බහුජන අසුඛාය පිණිසත් පුද්ගලයෙක් ලෝකේ ඉන්නවයි කියලා. එක්කෙනෙක් නෙමෙයි කවුද මිත්‍යා දෘෂ්ටික පුද්ගලයා. ඔහු මේ පුද්ගලයින්ට ලෞකිකේ උගන්ලා හරි පව්පින් දෙකක් නැහැ කියලා උගන්ලා හරි මරණයෙන් පස්සේ නිවනක් නැහැ කියලා උගන්ලා හරි මොකක් හරි එකකින් පවට නැඹුරු කරලා වුන් සමාජයේ සසර දක්කන අය බවට පත් කරනවා. සසරක් හදන කොටට අහිත පිණිස වැඩ පිණිස. එදා නම් ඒක මක්කලි ගෝසාල වැනි සත්‍ශාස්ත්‍රවරුන්ට පාර දීලා තුන අද එහෙම නෙමෙයි ඒක. ගෞතම සසුන තුළම ශ්‍රාවකත්වයේ දරන්නා වූ අය ගාවම මේ ලබාගත් ජීවිතේ දුකින් මිදීමට අනුගමනය වූ ප්‍රතිපදාව හීන කොට සලකන, අගය කොට නොසලකන භව ගමන හදන පාරට අනුග්‍රහ දක්වන අය ඕන තරම් ඉන්නවා. අපටත් බෑ තොපටත් බෑ කියලා තමයි උන් කල්පනා කරන්නේ. ඒ මේ අදාළ කරුණු පැහැදිලි නොවීම නිසායි බැරි කියන එක තේරුම් ගන්න නැද්ද ඔබ? මේ අදාළ කරුණු ගැඹුරින් පැහැදිලි නොවීම නිසා ඔබට දසවස්තුක සම්මාදිට්ඨියට ආйти දාන සීල භාවනා ප්‍රතිපදාවක පවෙන් බැහැර වෙන පින් රැස් වෙන පෘථග්ජන භාවයෙන් නොකඩන භවගාමී හොඳ පැත්තට හැදෙන ප්‍රතිපදාවකට සමස්ත සමාජයේම පාහි හුරු වෙලා මේ මොහොත සසර හදන එක වෙනුවට මේ මොහොත සසරෙන් මිදෙන්න අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳව අනුගමනීය ප්‍රතිපදාවක් යෙදෙන බව දකින්නටත් නැහැ, උද්‍යෝගයකුත් නැහැ. ඒවල එහෙම හිතවත් හිතන්නවත් බැරි, කියන්නවත් බැරි, කරන්නවත් බැරි බොහොම අමාරු දෙයක් විදිහට තමයි සමාජගත කරලා තිබෙන්නේ. නමුත් අපි දකිනවා මේක ඔය කියන තරම් බරපතල කාරණයක් නැහැ. මේ කියන අනුගමනීය ප්‍රතිපදාවට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකුත් නැහැ. වර්තමාන මොහොත ඇරුණාම මේ වෙලාවකුත් නැහැ. අදාළ කරුණු තේරුම් ගැනීම ඇරුණාම
ධම්මං සරණං ගච්ඡාමි පාඨයට ස්ත්‍රී පුරුෂ කිහි පැවිදි ભેදයක් නැහැ වගේ මේකට අදාළ වෙන්නේ තේරුම් අරගෙන ප්‍රායෝගික වෙන්න. අර ලොකු දෙයක් කියන අදහසින් ඉන්නේ නැතුව කල්පනා කරන්න ඕන මේක සුනීතට සෝපාකට පටාචාරාට කිසා ගෞතමිට රජ්ජුමාලාවට තේරුණේ පැවිදි වෙලාද උපාධි ලැබලාද කියලා උගතුන් වෙලාද කියලා. නමුත් ඔවුන්ගේ ජීවිත තුළ අපි දකිනවා ඔවුන්ට ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ ඔවුන්පත් වුණ දුක. දුකේදී තමයි ඔවුන්ට ඉන් ගැලවෙන්න මේක ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. සමහර සැපේදී නම් ඒක ඕන වෙන එකකුත් නැහැ. ඔයදත් ඔය තියෙන්නේ එහෙම සැප පිටිපස ලුහු බඳින්නා වූ සංස්කෘතියක්. හෝටල් සංස්කෘතිය, රාත්‍රී සමාජ ශාලා සංස්කෘතිය ආදී කොට ඇති මහ ලොකු දිව්‍ය ලෝක වගේ තැන්වලට යන කියලා. එතකොට ඔවුන්ට ඔය ඒකේ දුකක් තේරෙන්නේ නැත්තේනේ. නමුත් ඔවුන්ටත් මේ පොඩ්ඩක් රතුවිර පැන්නාම මත්පැන් එහෙම වැරිවිලා ගහ බලා වෙනගත්තාම වාජන කුඩු කොට ගත්තාම ආසන කුඩු කරගත්තාම වාහන වලින් ගින් හැප්පුණාම එතකොට මතක් වෙනවා. නමුත් මේකට අදාළ ලෝකයක් මේ සමාජය තුළ මේ ගැන වැඩි අවධානය යොමු කරන්නා වූ පිරිසක් කොහේ හරි ඉන්නවා. උගතුන් තුළ, බුද්ධිමතුන් තුළ, ධනවතුන් තුළ, උප්පතුන් තුළ, ගිහියන් තුළ, පැවිද්දන් තුළ, නාගරිකයන් තුළ, ගාමිණිය තුළ එහෙම කියලා නියත පැත්තක නැහැ. නමුත් පද්මේට නැත්තම් නෙළුම් මලට පුබුදින්නට අවුව වැටෙන්න ඕනේ. එබැවින් මේවා පෙන්වන මේ කරුණු සරල සිංහලෙන් පැහැදිලි කරනකොට තමයි කෙනෙකුට ඇස්සැරෙන්නේ. ඕනනම් කෙනෙකුට මේ මොහොත දුකටපත් වෙන්න යොදා ගන්නත් පුළුවන්. ඕනනම් මේ මොහොත දුකින් මිදෙන්න යොදා ගන්නත් පුළුවන්. මේ මොහොත සතර හදන එකට කියන අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා. ඒක බුදුන් පහළ වෙන්න පෙර 100%ක්ම අනුගමනය කරපු එක. මේ පොත දුකින් මිදෙන්න අනුගමනය ප්‍රතිපදාවට කියනවා පටිසෝතගාමී කියලා. ඒක බුදුන් වහන්සේගෙන් පටන් අරගෙන ආර්ය පරපුර අනුගමනය කළා වූ පෙළ. ආර්ය පරපුර භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා නෙමෙයි ආර්ය පරපුර ඕන කෙනෙක්. අන්න දැන් මේ රාහුලට පැහැදිලි කරපු කාරණේ ඕන කෙනෙකුට වළංගුයි. කොතනදීද? අනේක තේරුම් ගන්න වෙනවා. අධ්‍යාත්මික බාහිර. බාහිරට ගැටීම නිසා අධ්‍යාත්මිකෙන් එන කාරණේදී. මේ අධ්‍යාත්මිකෙන් එන කාරණේ තථාගතයන් වහන්සේ අදහරලා තිබෙනවා. චක්කුණා රූපං දිස්සා සෝතේන සද්දං සුත්තා ගානේන ගණං ගහයිත්වා කියලා දොරවල් 6ටම හරගෙන uppajjati සුඛං සෝවනස්සා. නැත්තම් දුක්ඛං දෝමනස්සා. අන්නේ uppajjati කොහෙද තිබිලාද? බාහිර ලෝකෙ තිබිලාද? නෑ. ඔබ දීලා. ඔබ මින් පෙර දීපයක උපදිනවා. ඒකෙන් මිදෙන්න, ඒ එන එකෙන් මිදෙන්න එතෙන්ද එකතු කරන්න ඕන ප්‍රතිපදාවක් වශයෙන් කවද්ද ඔබ තේරුම් ගන්නේ? යත් අතීතම් පහීනන්තං අතීතං න අනුසෝචන්ති. අතීතේ එනවා නමුත් ඒකට සෝක වෙන්න දෙයක් නැහැ කියලා තියෙනවා ඇත්ත සිද්ධියේදී. මොකද අතීතය කියන්නේ සිදුවීමක් දැන් එනකොට මතකයක් විතරයි. ඒ සිදුවීමේ තිබුණා වූ දුක හෝ සැප දැන් ඒකේ නැහැ. දැන් ඒක නිකන් හීනයක් වගේ විතරයි. එහෙම බලන්න පුරුදු වෙලා නැහැ සමාජය දකින්නේ මේ බාහිර දේවල් උදව්වෙන් හෝ මනෝද්වාරයෙන් හෝ මේ සිතට එන සිතුවිල්ලෙයි මේ ලෝකේ තියෙන්නේ. ඒකට ඇලුන ගැටෙන පුද්ගලයයි මේ විඳවන්නේ කියලා දකින්නේ නැහැ.
ඉතින් එනකොට මේ එකතු වෙලා අතීතෙන් ආවා වර්තමානයේ එකතු වුණා අනාගතයකුත් හදලා ඉවර වුණා. වට දුක්ඛයට එකතු වෙන්න දන්නව ඇරුණාම එයින් මිදෙන පිළිවෙත ආර්ය ශ්‍රාවකින් සඳහා පවණයි. අන්න ඔබට ඒක තේරෙනවා නම් ඔබ ආය කාටවත් ආර්ය සහතික ශ්‍රාවක උපාධිය සහතිකේ ඇදුම අන්දවන්න ඕන නැහැ. ප්‍රතිඵල ඔබට හිමි වෙනවා. එතකොට ඒ මොහොතේදී අවදි වූතෙන් පටන් නින්දට යනතුරු ඇසෙන් කලින් නාසෙන් දිවෙන් කයෙන් මේ උපදින කාරණේදී ඉස්සර ගත්තේ තං මම යතු හමස්මින් ඊසෝ මේ අත්තානං එහෙම කිව්වේ නෑ ආපු එකට එකතු වෙලා අනාගතයක් හදනවට නමක් ඒක. ඒක ප්‍රහාණ නෙමෙයි අප්‍රහාණය බලවත් වෙන එක. මේ තමන්ට පීඩනය දෙන්නා වූ බලවේගය නැත්තම් උපන්න අකුසල් කියන කොටස බිඳුව දක්වා පහළට දාන්න. ඇලෙන කරුණු එකක්වත් නැතිව දුක් එකක්වත් නැතුව ඔබේ භාෂාවෙන් නම් 0 බිඳුව කරන්න ඕනේ. 99 98 97 95ක් තෝක තෝකම් කණේ කණේ. ටික ටික ශනයක් ශනයක් පහරා. බාහිර ලෝකේ 0 කරන්න දෙයක් නැහැ. ඔබේ හිතේ තියෙන ටික 0 කරන්න නේද තියෙන්නේ. අනුගාමී ප්‍රතිපදාවක් තුළ එකතු වීමෙන් කවදාවත් ශූන්‍ය නොවේ. එකතු වීම මගේ ආත්ම. අර එකතු නොවීම තමයි මේ පෙන්වන්නේ. අන්න එතකොට අර එකතු වීමෙන් සිදුවෙන වදේ බන්ධනය පිළිබඳ තේරුම් ගත්ත පුද්ගලයා ඒකට ඇලෙන්නේ නැහැ. තේරුම් ගැනීම ප්‍රතිඵලයක් වශයෙන් දුකට හේතුව දැක්ක නිසා. දැන් කලකිරෙනවා කියන්නේ අන්න ඒකයි. ගෙදරට කලකිරෙනවා හෝ බිරිඳට කලකිරෙනවා නෙමෙයි, තල්ලි වලට කලකිරෙනවා හෝ කෑමට කලකිරෙනවා නෙමෙයි. මේ අල්ලා ගැනීම කෙරෙහි කලකිරෙනවා. එකතු වීම කෙරෙහි. දැන් අමුතු පාරක් නේ. දෙමන් හන්දියක් නැත්තම් තුන්මන් හන්දියක් කියලා පුළුවන්. නැත්තම් මාවත දෙකට බෙදෙනවා. එතකොට ආපු පාරයි තුනක් තුන්මන් හන්දිය කියලා. ඒකට කියනවා දෙමන් හන්දිය තමයි පාවිච්චි කරන්නේ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ගිය පාර එක පාරක්. බුදුන් වහන්සේ පහළ වුණාට පස්සේ අනිත් පාරේ යන්නේ. අර ගිය පාර පවපින ඔස්සේ සසරට යන පාර. දැන් පටිසෝතගාමී මාවත මේව බැහැර කරමින් බුදුන් වෙත යන පාර. දුකින් මිදීමට යන පාර. කවදාද මේ සමාජය වර්තමාන මොහොතට අහේතුක මොකද බලාපොරොත්තු නොවන ආකාරයෙන් හේතුවක් තමයි කොහෙන් හරි නොසිතූ මොහොතක උදේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තමන්ට වද දෙන්න උපදින්නා වූ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ පවතී තිබෙන්නා වූ හේතු වශයෙන් තිබෙන්නා වූ මේ ත්‍රිවිධ විතර්කය සිතින් බැහැර කර ගැනීමෙන් නිවන් සප ලබන්න පුළුවන් බිඳුව දක්වා අඩු කර ගැනීම තුළින් මේකට එකතු නොවෙන්න සිහිය පාවිච්චි කොට ඉවසීම තුළින් මේක නැවත නැවතත් කරන්න තියෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කළ ප්‍රතිපදාව අපිට කරන්න තියෙන දේ කියලා කවදද මේ සමාජය පිළිගන්නේ? යම්ම අවධානය යොමු කරලා තිබෙන අය පිළි අරන් අනුගමනය කරමින් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතේ වෙනස් වෙනවද සංසුන් වෙනවද කියලා අනිත් අය දැක්කම ඒක තුළින් ඔවුන්ගේ ජීවිතේ විප්ලවයක් සිදු වෙන බව දැක්කම කොහොමද ඒක උනේ කියලා අහන්න නැතුව අනුගමනය කරලා බලන්න. අර මම සමහර වෙලාවට කියන කාරණයක් තියෙනවානේ. ඔය පොත් හම්බ වෙන හැම පොතක්ම කියවන පිස්සුවකුත් නෙමෙයි ඒක පුරුද්දක්. දීමනානන්දගේ පොත කියන්නේ මොකද්ද කියලා 65 70 කාලේ අහිටපය දන්නවා. පිටු 72 නැත්තම් 96 චිත්‍රපටියක් බලලා ලියපු කතාවක්. පාසල් කාල පරිච්ඡේදයක් තුළ හිස් වෙච්ච ගමන් පාඩම් කරනවට වඩා ඔක හොරෙන් කියවන්න තමයි බලන්නේ. ගුරුවරු කැමතිත් නෑ ඒ කාලේ වගේ කියවනවට. හැබැයි කියවීම අංග සම්පූර්ණ මිනිසෙක් වෙන කාරණේ ඔස්සේ ඕක ඔස්සේ වෙදපොත පතට අනිකුත් හැම දෙයකටම ගියාම නිදන් නදලත් එක්කලා කියවලා තිනවා. මන්ත්‍ර ගුරු කම්වල පවතිනවා වැරදුනොත් වරදී කියලා. ඒ වගේම සත්තයි අද්දුටුවයි කියලාත් තියෙනවා. බුදු සමයේ හරියට පාරේ ගියොත් වැරදුන වරදී නෑ. ඒ වැරදි පාරේ තමයි වැරදුනොත් වරදී තියෙන්නේ. හැබැයි සත්තයි අද්දුටුවයි තියෙනවා බුදුන් වහන්සේගේ.
ඒ නිසා ඔබත් මේ පාර අරගෙන සත්තයි අද්දුටුවයි ප්‍රතිඵල ලබා ගන්න. මේ කියන රාහුලට දීපු අවවාදය තුළ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වන කෙනෙකුට මෙන්න මේ 12 ආයතන එන තැන ලෝභයෙන් බැඳමින්, ද්වේෂයෙන් බැඳමින්, මෝහයෙන් බැඳමින් එකතු වෙමින් දුක හදනවාද සතරක් හදනවාද? කලකිරෙනවා නෙවෙයි. ඒකේ නිමා වෙන්නට පාර කියලා දෙන්න ලෝකයක් තැනක් ආගමක් කොහෙවත් නැති බව. මේ විශ්වයේ මේ මිහිතලේ බුදුන් හෙළි කර මග හැරුණාම වෙනත් මගක් නැති බව. එය වැටහෙන්නා, එය සවනට වැකෙන්නා, එය තේරුම් ගන්න පුළුවන් කෙනා, අනුගමනය කරන්න පුළුවන් කෙනා ලක්ෂ සංඛ්‍යාත ලොතරැයි වලින් දිනුම ලබන පළවැන්නා වගේ කියලා ඔබට තේරෙන්නේ නැද්ද? එබැවින් මේ කතාවෙන් පෙන්වන දේ ඔබේ අත්දැකීම බවට පත් කරගන්න. හැම එකේදීම වචනෙන් මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කිය අයින්ද ලෑස්ති වෙන්නේ නැතුව මන්ත්‍ර කියනවා වගේ. එකට එකතු වීමට නමක් මගේ මම මගේ ආත්ම, බැහැර කිරීමට නමක් මගේ නොවන මම ආත්ම. එතකොට අර එකතු වීමෙන් සතර හැදෙන හා දුකට හේතුව දැකලා තමයි එකතු නොවෙන්නේ. දැන් එකතු වීමෙන් හිස රදේ සැදේ, එකතු වීමෙන් හිස නොවීමෙන් හිස රදෙන් මිදේ. හිස රදේ තියෙන පුද්ගලයාට හිස රදෙන් මිදෙන්න ඕන. අදාළ සිද්ධි දාමය නැත්නම් මේ සතිමත් වීම තුළ මොහතකින් මේ සසර බන්ධනය වෙනකොට සසර කැඩීම කියන කාරණය සිදු වෙනවයි කියන කාරණේ පැහැදිලි වෙනකොට මං හිතන්නේ ඔබට අදාළ සත්‍ය ඥානය ලැබෙනවයි කියලා. ඒකයි සත්‍ය ඥානය ලැබෙනවයි කියලා කියන්නේ. ලැබුණට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා සෝවාන් සිට රහත් දක්වාම කල යුත්තක් තියෙනවා. කෘත්‍ය. පටිපදා කියන්නේ ඒක තමයි. භික්ෂුන් වහන්සේලාට අනිකුත් හැමදෙනා මෙහි යෙදෙව්වේ උද්‍යෝගිමත් කළේ අන්න ඒකයි. පටිපදාව. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙනවා ඒ අය සම්බන්ධයෙන් විමසපුවම කිසිදු ආකාරයක එයාට සැක නැහැ කියලා. ඔබට මේක වැටහෙන්නේ නැත්තාක්කල් සැකයි. මතක තියාගන්න. නමුත් වැටහුණොත් ප්‍රතිඵල හමු වෙනකොට සැක නැතුව යනවා. එබැවින් මේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තම තමන් කරන කර්තව්‍යයන්හිදී බුදුබණ තේරුම් ගන්න පෙර ජීවිතයේ මුල් කාලයේදී ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් ඇති කරන චිත්තාභ්‍යන්තර ගත කර තබන්නා වූ මේ ඇලෙන කරුණු 100 හෙවත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක සංඛ්‍යාව එහෙම එලවා ගන්න තැනක් නැහැ. හොරපාරෙන් යවන්න බෑ. හැංගිලා ඉන්නේ. හැංගිලා නිසා වෙඩි තියන්නත් බෑ. එන්න මැරලා. උප්පන්නං කියන්නේ අන්න ඒකයි. එන්න මැරලා. එන්න මැරලා පරණ පාරේ යනවා යාමෙන්. එන්න මැරලා එකතු වීමෙන් මමත්වෙන් ගැනීමෙන් තතර හැදනවා වෙනකොට මඤ්ඤමාන වෙනකොට එන්න මැරලා එකතු නොවීමෙන් මමත්වෙන් නොගැනීමෙන් කලකිරෙනවා දිගටම. අතහැරන පාර. වීරියෙන් පළමු කාරණා පියවර 2-3 යන්න වෙනවා. මොකද පරණ බලවත් වීම වැඩි. බොජ්ජංග නෙමේ බලවත් වෙලා තින්නේ කාමාංග පොළොවම ලබනවා. ඔබට එකතු යන් ගහපන් බැනපන් කපවන් කරන පරිගණින් කියන්නම බලවත් වෙලා ඉන්නවා. ඒට එරෙහිව සටනක් දියත් කරමින් අර අසුමුකෝ වර්ධමානෝ බ්‍රහ්මචර්යම් පටිවසති කියන එකේ කඳුළු සලමින් මේවා ඉවසනවා. කයට වචනට නොදෙන්නට නොදීමෙන් සේන බව දන්නා නිසා ඉවසනවා.
මං හිතන්නේ ඔතෙන්ද තමයි ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එක හරියටම ගැලපෙන්නේ. මමත් ඔය 6 7 පන්ති වල රචනාවල ඉදෙන මාතෘකාවක්. ඒ කාලේ දන්න දැකීමට තමයි ලිවි. අද එහෙම ලිව්වොත් එහෙම පොතක් විතර ලියයි. ඉවසීමෙන් සැනසීම ලැබෙන හැටි. ත්‍රිපිටකයේ කියන ඔක්කොම උදාහරණ ටිකත් අරගෙන. රචනාව වචන 50000ක් විතර ලියන්න වෙයි සමහරට. එදා නම් 100න් 200න් 500න් ලිව්වේ. අපි අද ඒක ගලපන්නේ බාහිර සමාජයේ අධ්‍යාත්මිකයට. අදිවාසේති පජහති නෙමෙයි නාදිවාසේති පජහති. අර අදිවාසේති කියන එක නෙමෙයි ඉවසීම කියන්නේ. නාදිවාසේති කියන එකෙන් තමයි ඒක බාල ගන්න නැහැ කියන එක පිළිවෙන්නේ. බලන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හමු වෙදී එක තැනකදී හමු වෙනවා. අනුගමනීය ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව හැමෝටම එකක්. සුදු ඇඳුම විය හැකි, කහ ඇඳුම විය හැකි, ශික්ෂාපද පහේ සිට උපසම්පදාක්වා විය හැකි. ආරණ්‍ය විය හැකි, පන්සල විය හැකි, ගම විය හැකි, කාර්යාලයේ ස්ථානයේ විය හැකි. උපාසිකාරාමයේ විය හැකි, භික්ෂුණී ආරාමයේ විය හැකි. මේවා බාහිර වෙනස්කම් තිබුණට කමක් නැහැ. කිසියම් අවශ්‍යතාවයන් මත ඒවා සකස් වෙලා තිබෙන්නේ. එතකොට ඒවෙන් එකකට විතරක් මේ තැන දෙන්න බෑ කියලා අධිකාරියක් පනවන්නට අයිතියක් නැහැ. ඒ ධර්මයේ නැති සමාජයේ තියෙන එක. නැත්නම් කොතනත් නැහැ. තියනවා නම් ඕන කෙනෙකුට පුළුවන්. ඒ ඕනෑ තැනක ඉන්න. එනිසා මේ ග්‍රන්ථ සමූහයේ පැහැදිලි කරලා තිබෙනා වූ කරුණ සමීප දසුනක් මගින් ඔබේ දැක්ම වට පත් කරගන්න. මොනියම් හෝ සූත්‍රයක් මගින්. අනතුරුව ප්‍රාර්ථනා කළ පමණින් වැන්ද පමණින් ලැබෙන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළ තමයි මේ පටිසෝතගාමිත්වයේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ දුකට හේතු අස් කරන්න ඕනේ. දුක නැති වෙන්න. අස් වෙන්නේ කොහොම කරද්ද කියන කාරණාව සමීප දසුන මගින් තේරුම් ගත්තාම ඔහු ඒ මාර්ගය ගන්නවා. අදාළ කරුණ තේරුම් කර දීම සඳහා තමයි අපි මේ ග්‍රන්ථයක් පෙරලාගෙන හෝ නැතුව හෝ කරුණු පැහැදිලි කරන්නේ. ඇතැම් විට සමහරු ඉල්ලා තිබෙන මාතෘකා එක සූත්‍රයක් ඔස්සේ ගන්න බෑ, කීපයක් ඔස්සේ ගන්න වෙනවා. එහෙම නැත්නම් නිදහසේ පැහැදිලි කරන්න වෙනවා. කොතනින් ගත්තත් අපි පැහැදිලි කරනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව ඉහාත්ම වශයෙන්ම ලබාගත් ජීවිතේ දුකක් නැතුව ඉන්න තැනට ඔබව ගෙනියන්න. හැකිතාක් ඉක්මනින් කළ යුතු සියල්ල අවසන් කරන්න. අදාළ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය නුවණ පහළ කරගන්නට. ඒක ඒ ප්‍රතිපදාව කෙරෙහි සමීප වෙන්නට. සමීප වුණාම තමයි ඒක තේරෙන්නේ මේකයි කරන්න ඕන කියලා. අනුගමනීය ප්‍රතිපදාව තුළින් මේ කියන සැනසීම උදා කරගන්න ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා ගොතටුව නවනගරයේ පදිංචි සුවිනිතා කුමාරප්පිරම ආදරණීය මෑණියන් විසින් සදැහැති දායකත්වයක් ලබා දී තිබෙනවා. අරමුණු අතර 2022 පෙබරවාරි මාස 7 වන දිනට ජන්මදිනයේ යෙදෙන නිර්මලානි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී. මම ඉතින් හැමදාමත් එහෙම එකක් ආවම අර ඉංග්‍රීසියෙන් කියන එකේ සිංහල එක කියනවා. නිදුක් නිරෝගී සුවපත් භාවය විතරයි සුබ උපන්දිනයක් වේවා කියලා. මේ උතුම් ධර්ම අවදේ ලැබීම පිණිස මෙම පුණ්‍ය ශක්තිය හේතු ආසනාව වේවා. දායකත්ව දරු එම මහත්මයාගේ පවුලේ නමින් මේ පරලෝසෙපත් සියලුම ඥාතීන්ට කියන්න එපා. සියලුම ඥාතීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය අයට මේ පින් අනුමෝදන් වී. ඒ වචන කාගේවද මම දන්නේ නැහැ. කාගේ වුණත් මේව වැරදි. එහෙන් ලියලා යවනවද නැත්නම් මේ හදන අය හදනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ තේරුම් අරන් ලියන්න මේ ත්‍රිපිටකය තුල සියලුම දෙනාට පින් දෙන්න පුළුවන් කියලා කොතනකවත් උගන්වන්නේ නැති බව. එහෙනම් ඒකට ඌණ පූර්ණයක් හදාගන්න පින් බලාපොරොත්තු කෙනෙක් වෙසේ නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා භවයකදී චතුස්සත්‍ය අවබෝධය පිණිස මෙම කුසලයේ හේතු ආසනාව වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පන්නිය ලැබේවා. උතුම් චතුස්සත්‍ය අවබෝධය පිණිසම මෙම කුසල් හේතු ආසනාව වේවා.
අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා ඔබතුමිය සතුරු ධර්ම ශ්‍රවණය කළ හැමටත් ඉහාත්ම වශයෙන්ම මේ රාහුල හාමුදුරුවන්ට දීලා තියෙන උපදේශය තේරුම් ගන්නට ලැබීම තුළින් අනුගාමී ප්‍රතිපදාවක් තුළ උපන් දින සැමරු දියණිය ඇතුළු කොට ධර්ම ශ්‍රවණය කළ හැමටත් සුජීවත්ව වාසය කරන්නා වූ හැමටත් ධර්මාභිසමය පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං